සත්‍ය ධහම දැක්කොත් Taman සෝවාන් වෙනවා. මැරිලා නෙමෙයි. මේ තව කොහෙටවත් යන්න ඕනේ නැහැ. අයි මෛත්‍රී බුදුන් වහන්ගෙන යන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුන් ඉන්නෙත් මෙතනම. මේ ගෞතම බුදුන් ඉන්නෙත් මෙතනමයි. මෛත්‍රී බුදුන් ඉන්නෙත් මෙතනමයි. මේ සිතේමයි. ඔබට පෙන්වන්න පුළුවන්. ඔබ මෛත්‍රී බුදුන් දැකලා තමයි නිවන් දකින්නේ. සමහරට ඔබට පුදුම හිතේ මේ මොනවද මේ කියන්නේ කියලා. ඇත්ත. ඔබ මේ තාක් හිතපු සංස්කෘතිය තුළ තියෙන කාරණා නෙමෙයි ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු වෙනකොට ඔබට හම්බ වෙන්නේ. පුදුම හිතෙන විදිහට අර කන පිට ගහලා තිබිච්ච අර බුදුන් වහන්සේම පෙන්වන උපමා. බුදුන් වහන්සේට වික්ෂුන් වහන්සේලා දෙන අවසානයේ දෙන මේ උදාන වාක්‍යවල තියෙන කාරණාව තමයි ඇත්ත. අනිත් පැත්ත ගහපු දෙයක් මේ පැත්ත හරි පැත්තට ගැහුවා වගේ දෙයක් තමයි වෙන්නේ. මේ මුළු ලෝකෙම යන්නේ කන පිටට. මුළු ලෝකෙම යන්නේ නොපිටට. බොරුවක් ඇත්ත කරගෙන යන්නේ. මේක බොරු ලෝකයක්. ඒක බොරු ලෝකයක් කියලා එහෙම කිව්වට තේරෙන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන මේ ත්‍රිපිටකයේ තුල තියෙන මේ 84000 මේ තමන් බැලුවොත් මොනවද මේ තියෙන්නේ කියලා. ලෝකේ බොරුවක් බව පෙන්නන්නේ. ලෝකේ ඇත්තක් කියලා පෙන්නන්නේ නැහැ කොහෙවත්. හැමතැනම තියෙන ලෝකේ බොරුවක් කිය. මෙච්චර ලෝකේ බොරුවක් කරලා කිය පෙන්නන මේ පොට්ටි කරන් ගිහිලා ලෝකේ ඇත්තක් කියලා කාට හරි පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න කියලා. ඒක වෙන්නේ නැහැ. එයාට මේ ධර්මයේ තේරෙන්නේ එයාට මේක තේරුණත් එහෙමනම් එයා අන්ධේ පොට්ටෙක් වගේ මේක වෙනින් අදහස් ඔළුවේ තියාගෙන බලන්නේ. පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම රතු පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම රතු පාට නෙපෙන්නේ. අන්න ඒ වගේ එයා වෙනින් එකක් ඔළුවේ තියාගෙන කියවනු. එයා වෙනින් එකක් ඔළුවේ තියාගෙන මේ ත්‍රිපිටකය කියවන්න බෑනේ. එහෙනම් ඒක මේක ඇතුළෙම තියෙනවා තේරුම් ටික. ඔබ මෙච්චරම මේ වෙන්න ඕනේ. දැන් හැම කෙනෙකුටම ත්‍රිපිටක ගන්න පුළුවන් හැමතැනම තියෙනවා. පොත් කඩවල ඕන තරම් දැන් ත්‍රිපිටක තියෙනවා. දැන් ජාත්‍යන්තර මාධ්‍යෙත් ගහපු ගමන් දැන් එනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියලා ගහපු ගමන් එනවනේ. දැන් එනවා. දැන් මේ ඔබ ගාව තියෙන්න ඕනි ෆෝන් එකක් විතරයි. ඔබ ගාව හැමෝම දැන් අපේ රටේ ලංකාවේ භූමිය තුල හෑන්ඩ් ෆෝන් නැති කෙනෙක් නැහැ. හැමෝගාම හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඕකේ ගහන චෙක් කරන ත්‍රිපිටකේ. ගහන ඔගේ බුද්ධ ජයන්ති පිටකේ ගහලා චෙක් කරන්න. ගහන ධම්ම සංකීර්ණේ. ගහන 41 වෙනි පිටුවේ 41 වෙනි පොතේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගහලා 469 පිටුව බලන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා. කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාණය වෙද්දයත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනෝ දර්ශනයෙන් ප්‍රහාණය වේ. සෝවාන් වෙන්නේ දර්ශනයෙන් කියන එක එතනම කියලා ඉවරයි. ඒ වගේම බුදුන් වහන්සේ දැන් අපි මේ කිව්ව 469 වෙනි පිටුවේ කෙලෙස ගොත්ත කියන කොටස. ධම්ම සංගීකරණේ බාන 471 වෙනි පිටුව. භාවනාවෙන් පහාණය වෙන්නේ කවර ධර්මියෝද? බුදුන් වහන්සේ පැහැදිලිවම කියනවා. අවශේෂ්ඨ වූ ඉතුරු වුණු ලෝභ මෝහ ලෝභ ද්වේෂ මෝහ කෙලෙසය මේ සංප්‍රයුක්ත මේ කෙලෙසයෝද සංප්‍රයුක්තයෝද වේදනා ස්කන්ධයෝද විඥාන ස්කන්ධයෝද සමුප්පන්න වූ කර්මය කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මොහුන් මේ ශේෂ වුණු ඒවා මේ දර්ශනයෙන් ප්‍රහාණය වෙලා මේ ඉතුරු වුණු ඒවා අවසානයේදී මේ කියන්නේ ශේෂ වුණු ඒවා මේ හොඳින් බලන්න මේ බොරුවක් එහෙම මේ කියන අවශ්‍යතාවයක් එහෙම නැහැනේ. මේ ධර්මයේ තුල තියෙනවා මෙච්චර ලිඛිතවත් සඳහන් වෙලා තියෙනවා. ඔබටත් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට දකින්න ලැබෙන කාරණා. අවසානයේ බුදුන් වහන්සේ කියනවා මේ ඉතුරු වුණු ටික තමයි මේ භාවනාවෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ. එතකොට සෝවාන් වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා අවසානයේ රහත් වෙන්න අර ඉතුරු වෙන චුට්ට භාවනාවෙන් ප්‍රහාණය කරනවා. ඇත්තටම අද ඉන්නේ වේදේ කර තියාගත්ත අපේ බෞද්ධ කොටසක් තමයි භාවනාවට යොමු වෙලා ඉන්නේ. මේකෙන් හොඳට පේනවා. බුදුන් වහන්සේ පෙන්නන මේ බුදුන් වහන්සේ ඇත්තටම මේ සූත්‍ර ටික හොඳට බලනකොටත් තේරෙනවා. බුදුන් වහන්සේ ගාවට කෙනෙක් අහම බුදුන් වහන්සේ එකපාරටම භාවනා අධ්‍යක තියාගෙන මේ භාවනා කරන්න කියන්නේ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ පටාචාරාවත් මහණෙනි නැගෙනියනි කියලා ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ අඟුලිමාලටත් ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ කාටද එකපාරටම ආපු ගමන් භාවනාව කිව්වේ? කිසි කෙනෙක්ට කියලා නැහැ. මොකද මේ අද භාවනා පන්ති වලින් කරන විකාරය?
ඇත්තටම අද සමාජයට අවශ්‍ය වෙලා තියෙන භාවනා පන්තිද? නෑ. ධර්මයේ දර්ශනය අවශ්‍ය වෙලා තියෙන. දර්ශනේ දන්නේ නැතුව භාවනා කරන්න බෑ කාටවත්. මෙන්න මේක හොඳින් ඉස්මතු කරගන්න. මේ අද සමාජය තුළ තියෙන ව්‍යසනයක් භාවනා රැල්ලක් කියලා. කවදාවත් මේ රැලි වලින් නිවන් දකින්න බෑ. ඔබට ඔබේ සිත දකිමින් මිදෙන්න ඕන නම්, සිත අවබෝධ කරන්න ඕන නම් මේ කියන ඔබ ඔය අපි කතා කරන ලෝතුරු සෝයටපත් වෙන්න ඕන නම් ඔබ එන්න ඕනි දර්ශන සමාපත්තියමයි. ඒ තාක් ඔබ බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕනි. ආර්ය භූමිය හඳුන ගන්න ඕනි. එතකොට පෘථග්ජන භූමිය හඳුන ගන්න ඕනි. භූමි දෙකෙන් මිදෙන්න ඕනි. ලෝතුරු සෝය වෙදින්න. ඒ තාක් ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක පෙන්වන්න ඕනි අපිට. මේක අපිට ධර්මයේ තුලින් පෙන්වන්න ඕනි. ඒ වගේම මේක ඔබට විහිළුවක් නෙමෙයි, සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේ ජීවිතේ. මේ ඔබ දුකට වැටෙන තැන. මේ ඔබ වයසට යනවා. මේ ඔබේ ජීවිතේට පොඩි කාලයක් තියෙන්නේ. මේ කාලය තුල නිකන් මේ දාන් අදිනවා වගේ නිකන් සෙල්ලම් කරන්න පුළුවන් කාලයක් නෑ. විහිළුවක් නෙමෙයි. කාලා බීලා ජොලි කරලා විනෝද මේ වෙලාව නටලා පිස්සු නටන්න පුළුවන් මේ කතාවක් නෙමෙයි. ඔබ දුකට වැටෙනවනේ. ඔබ අසනීප වෙනවනේ. ඔබට පේනවනේ. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගෙන් දැන් ඔබ දන්න සුරංගනා කතාවක් තියෙනවනේ, ලස්සන පොඩි ළමයිට කියන කතාවක් තියෙනවා. යමපල්ල අහනවා කියලා. දැක්කද දේවදූතයෝ කියලා. දැන් මොනවාද මේ දේවදූතයෝ? එළියේ නැහැ. නැහැ. මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් පැවිදිරුවා. සතර පෙර නිමිති. ඔබ දැක්කේ නැද්ද මහලු වෙනවා? ඔබ දැක්කේ නැද්ද ලෙඩ වෙනවා? ඔබ දැක්කේ නැද්ද මරණය මිනිස්සු? ඔබ දැක්කේ නැද්ද මේ ඉපදෙන හැටි? දැන් මේවා තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේවා අතරේ ධර්මයේ තුල බලන්න මේ තියෙනවා නිකන් අරණ්‍ය විහිළු කතා වගේ තිබුණක් තියෙන්නේ මේ ධර්මෙමනේ. ඔබ දැක්කේ නැද්ද දේවදූතයෝ කියලා අහන්නේ? ඔබ ජීවත් වෙලා ඉන්නකොට ඔබ මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරන හැට කියන්නේ මේ කාලා බීලා දැන් මේක වහන්නනේ ජොලි කරන්නේ. මේක වහන්නනේ හැමදාම පාටි දාන්නේ. සමහර ආගම් වල හැමදාම පාටිනේ. හැමදාම පාටි දාන්නේ දැන් මේ හිතට ඇති වෙන මේක මෙයාව වහන්න. හිතේ සත්‍ය තමයි මේ ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය වහුවාම තමයි මේ සිත කියන කෙනාගේ ආත්ම තණ්හාව පේන්නේ. ආත්මීය සිතුවිල්ල ඉස්මතු වෙන්නේ. ආත්මීය සිතුවිල්ල ඉස්මතු කරාම මහා මාන්නක්කාරයෙක් තමයි පේන්නේ. මම තමයි කෙනා, මම තමයි මුදුන, මම තමයි මේ අපි මිනිස්සු සත්තු ඉන්නේ අපිට කන්න වගේ තමයි තේරෙන්නේ. එහෙම ආගමල් ලෝකේ කොහෙවත් නැහැ. ඒ මිනිස්සු හදාගත්ත මේ පුහුදුන් බාල බොළඳ ඔලොමොට්ටල අදහස්. එහෙම ලෝකයක් අපි නැහැ. අපි සබහාදහමට නැඹුරු වෙච්ච ධර්මයක් තුල ඉන්නේ. අපි සබහාදහමෙන් අපිට ගැලවෙන්න බෑ. අද මුළු ලෝකෙට මොකද වෙලා තියෙන්නේ? අද මුළු ලෝකෙම මොකද මේ කටවල් වහගෙන සෙලෝ ටේප් ගහගෙන ඉන්නේ? සබහාදහමට කරපු වින ඔවුන්ටම අනිත් පැත්තට ඇවිල්ලා. ඔවුන් මේ ලෝකෙට බොරුවක් කිය ගිහිලා මොකද අවසාන වෙලා තියෙන්නේ? මහා කාලකන්ණි જાතියක් බවට පත් වෙලා මුළු ලෝකෙම කටට සෙලෝ ටේප් ගහන්න වෙලා තියෙනවා. සබහාදහමට දෙන දඬුවම් බලන්න පුළුවන් ද නවත්තන්න කාටවත්? බෑ. ඇයි? සබහාදහමේ න්‍යායට විරුද්ධ වෙන්න කිසි කෙනෙකුට බෑ. පුළුවන් නම් නවත්තන්න කියන්නේ. කිසි කෙනෙකුට බෑ. සබහාදහමේ සබහාදහමේ න්‍යායට අපිත් යටත්. අපි සබහාදහමේ කොටසක්. මේ පුජ්‍යලෝ හැම කියලා જાතියක් නැහැ. එහෙම දේවල් නැහැ. සබහාදහමේ කොටසක් විතරයි. මහ පොළොවට මේ ගස් දිරලා වැටෙනවා වගේ මනුෂ්‍ය ශරීරයත් දිරලා වැටෙනවා. දෙකම එකමයි. ඉතින් මේ සබහාදහම අවබෝධ කිරීමක්ම තමයි බුදුදහම තුළ ඉස්මතු කරන්නේ මේ නිවන කියලා. මේ අවබෝධ කර ගැනීම තුළ මහා ආත්මීය සංකල්ප නැහැ. ආත්මීය සංකල්ප බිඳ වැටුණු තැන තමයි නිවන් මඟ ප්‍රවේශ වෙන්නේ. මෙතනින් එන්න ඕනි බුදුදහමත් එක්කලා. එතකොට නිවන් මඟ ඔබට හම්බ වෙනවා. හැබැයි මේ තුල තියෙනවා ඔය අපි දැන් පෘථග්ජන භූමියේ මෝහ ඝන අන්ධකාරය තුල අපි මේ අර හිස් මෝග පුරුෂයෝ විදිහට මේ බඩු මුට්ටු වලින් මේ බොළඳ සපක් හොය ඉන්නවනේ. ඔය එක දුවාගෙන් පුතාගෙන් ගෙයින් දොරෙන් බඩු මුට්ටු වලින් හොයන මේ පුස්සපක් තියෙනවනේ. ඒ පුස්සප නෙමෙයි. මේකේ තියෙනවා සදාතනික සුවයක්. ඒ සබහාදහමේ තියෙන්නේ. ඒ සබහාදහම හමු වෙන්නේ නෑ අර බොළඳ මානසිකත්වයේ තුල ඉන්න කෙනාට. ඒ බොළඳ මානසිකත්වයට ඇදලා දාලා හිර කරලා දාන කයට ඒක හම්බ වෙන්නේ නෑ. ඉතින් මේක හොඳට දකින්න ඕනේ
මේ කාරණේ ඊටාම ගැඹුරුයි. මේ කියන තැන ඊටාම ගැඹුරු. අද සමාජයට ගැටෙනවා. දර්ශනයෙන් සෝවන් වෙන්නේ. ඔබ භාවනා කරන්නේ දර්ශනීය සත්‍ය කරගන්න. දර්ශනය තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා කරන්නේ. මේ භාවනාවක් ඉස්සලා කරලා මේ මුලින් කරන එක අන්තිමටම කරලා අන්තිමටම කරන එක මුලින් කළා කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරලා දර්ශනය හොයන්න බෑ. ඔන්න කතාව. භාවනා කළා කාටවත් දර්ශනය හම්බ වෙන්නේ නැහැ. දර්ශනය දැනගෙනයි භාවනා කරන්න ඕනේ. ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒකයි සත්‍ය ඥානයේ ඇතිහුටයි කෘත්‍ය ඥානයේ කෘත්‍ය ඥානයේ ඇතිහුටයි කෘතඥානය කියලා බුදුන් වහන්සේ ගාම්භීරව දේශනා කරා. සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ටං ද්වදසාකාරං මේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පෙන්නන්නේ මුලින්ම ලෝකෙට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ පස්වක තසන්ට දේශනා කරපු ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම කියපු කාරණාව ඕකයි. සත්‍ය ඥානය ඇතිහුටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. කෘත්‍ය ඥානය ඇතිහුටයි කෘතඥානය තියෙන්නේ. ද්වදසාකාරං ත්‍රිපරිවට්ටං චතුරාර්ය සත්‍ය 12 ආකාරයක් වෙන්න ওই නිසයි. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ 12ක් බවට පත් වෙනවා. සත්‍ය කෘත්‍ය කෘතඥා. ඒ විදිහටයි ද්වදසාකාරං තියෙන්නේ. එතකොට මේක තවත් ගැඹුරුයි. විශේෂයෙන්ම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනම කතා කරන්න ඕනේ. අපි අද මාතෘකාව සබ්බාසව සූත්‍රයේ සබ්බාසව සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ හොඳින්ම පැහැදිලි කරන කාරණාව තමයි මේ ධම්ම සංගීකරණේ අරගෙන අපි ඔබට ඒක ඉදිරිපත් කරන්නේ. මේ කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාණය වෙද්ද කියන කාරණේ. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනේ ප්‍රහාණ වෙන්නේ දර්ශනේ. භාවනා කළා නෙමෙයි. ඒ තරම් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මෙන්න මේක අවබෝධ වුණු කෙනාට. ඒ කෙනා තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වුණු කෙනාට නිවනින්මයි ඊටු ටික සම්පූර්ණයෙන්ම කිසිම බයක්. ඊට පස්සේ ඒක සෝවාන් තත්වයෙන් කියන්නේ පුජ්‍යල භාවයෙන් මිදෙනවා කියන එක. පුජ්‍යල භාවයෙන් මිදෙන්න නම් මේ දර්ශනය ඕනමයි. සත්‍ය ඥානය ඕනමයි. ඉතින් මෙතන කියන කාරණා අපි චුට්ටක් බලමු. මේ 469 වෙනි පිටුව ධම්ම සංගීකරණේ. එතකොට ඔබ මේක බලන්න පුළුවන් ඔබට මේ කෙලෙස ගොත්ත 1260 වෙනි කොටසදී. එතකොට එහි පෙන්වනවා මේ කවර ධර්මයේ දර්ශනයෙන් ප්‍රහාණය වෙද්ද කියන කාරණය ගත්තොත් කවර ධර්මයේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ එතනම පැහැදිලි කරනවා එහි සක්කාය දිට්ඨිය කවරක්ද? ඒ සක්කාය දිට්ඨිය කවරද කියන. එතකොට ඒක පාලි භාෂාවෙන් මෙහෙම තියෙන්නේ. කතමේව ධම්මා දස්සනා පහතබ්බා. තීනි සංයෝජනාති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. තත්ත කතමා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කාර්යදයක්. මෙලොව ආශ්‍රිතවත් පෘථග්ජන ආර්යයන් නොදන්නේ ආර්ය ධර්මයට අදක්ෂ වූයේ ආර්ය ධර්මයේ නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ සත්පුරුෂ ධර්මයට අදක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මුනේ රූපේ ආත්මයෙන් දකි රූපවත් වූ ආත්මේ හේ දකි ආත්මේ රූපේ දකි රූපේ ආත්මේ දකි වේදනා සංඥා සංකාර විඥාන යන මේ සියල්ලම එක විදිහටම ආත්මේ හේින් දකි ආත්මේ විඥානයත් කොට දකි හෝ ආත්මේ විඥානයේ ඇතයි හෝ දකි විඥානයේ හෝ ආත්මයේ ඇතයි දකි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගත දෘෂ්ටිකාන්තාරයක් දෘෂ්ටිකාරකෙක් දෘෂ්ටි විසුකායකෙක් දෘෂ්ටි සම්පන්නෙක් දෘෂ්ටි සංයෝජකෙක් මෙන්න මේ විදිහේ බුදුන් වහන්සේ මේ දෘෂ්ටි ලෝකයක අතරමං වෙන කෙනෙක් විදිහට තමයි මෙතන පෙන්වන්නේ දෘෂ්ටි කාන්තාරෙක් දෘෂ්ටි විසුතකෙක් දෘෂ්ටි විසන්ධිකෙක් දෘෂ්ටි සංයෝජකෙක් ග්‍රාහකෙක් පිහිටා සිටීමේ අහිනිවේශයෙන් පරාමර්ශණයෙන් මිත්‍යා පතයෙන් මිත්‍යාර්ථයෙන් තීර්ථායතනෙක් විපර්යාසර්ගයක් ඇද්ද මේ සක්කාය දිට්ඨියයි කියනු ලැබේ. ඉතින් මේ කාරණා හොඳින් පැහැදිලි කරලා තියෙනවා. සක්කාය දිට්ඨි කවරේද කියන කාරණා ආර්ය ධර්මයේ අදක්ෂයෙක් මෙලව අසෘතවත් පෘථග්ජනෙක් ආර්යයන් නොදක්නේ
ආර්ය ධර්මයට අදක්ෂ වූයේ, ආර්ය ධර්මයේ නොඉක්මුනේ, සත්පුරුෂයන් නොදන්නේ, සත්පුරුෂය අදක්ෂ වූ මේ වචන දාලා තියෙනවා බලන්න. ඔබට ඇත්තටම බලන්න පුළුවන් මේ වචන මෙච්චර දාලා මෙහෙම පැහැදිලි කරලා තියෙද්දිත් මේ මිනිස්සු මෙච්චර ඇයි මෝඩ? අය මේ මිනිසුන් මේ ධර්මයේ කියලා මේ බුද්ධ ආගමේ කියලා මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? මේ වඳි මොකද්ද දෙයක් හොයාගෙන පෙරහැරවල ගානේ දුවන්නේ පිස්සුවෙන් වගේ. ඇත්තටම ධර්මයේ මේ බෞද්ධ කියන මේ ධර්මයේ තුල තියෙන දේ හරියට දැක්කොත් මොනවද මේ බුද්ධ ධර්මයේ කියන එක හරියට දැක්කොත් මේ අනිත් ආගම් වලින් නේද මේ ආගම වැහිලා තියෙන්නේ කියලා ඔබට තේරෙයි. ඔබට තේරෙයි මේ ආගම් වල තියෙන විකාර පිස්සු මේ ධර්මයේ තුල නැහැ නේද කියලා. ධර්මයේ කියන්නේ හරි නිර්මල මාණික්කයක් කියලා. ධර්මයේ කියන්නේ සබහා දහමට සම්බන්ධ වෙන්න අපිට දීලා තියෙන පාර මාවත. බුදුන් වහන්සේ හරි පුදුම විදිහට මේ අතර මේ කාරණා ඉතාම දැන් අතර මේ ත්‍රිපිටකයේ මෙච්චර කාලයක් මේ විදිහට රැකිලා තිබුණ එකත් අතරම අපි නම් අගය කරනවා. මොකද මේ දැන් අපිට මේ දැන් තියෙන සමාජ වියවුල මේ ආගම් වල තියෙන වියවුල පේන්නේ මෙන්න මේ ධර්මයේ තියෙන නිසාමයි. මේ ත්‍රිපිටකේ නිසාම තමයි අපිට පේන්නේ මේ තියෙන මේ ආගම් බොරුවක් නෙමේ ආගම් වලින් කරන්නේ කි. මේ වැඳවනේ ඉන්න එකක් වගේ මැටි ගුලියකට වැඳ ඉන්න එකක් නෙමෙයි මේ තියෙන්නේ කි. මේ තියෙන ධර්මයේ බුදුන් කියන්නේ තමන්ගේ හිත තුළ තියෙන බුද්ධ ස්වභාවය මේකේ පේනවනේ කි. මේ නාම රූප පරිච්ඡේදයකට එනකොටම පච්චා පරිග්‍රහ ඥානෙ කෙලින්ම බුද්ධ ස්වභාවය පේනවනේ. ඒතකොට බුදුන් කියන්නේ මේ මැටි ගුලියක තියෙන එකක් නෙමෙයි තමන්ගේ හිතේ තුලමනේ තියෙන්නේ. ඒතකොට මේ ලෝක ස්වභාවය මේ කියන්නේ. එතකොට මේක ධර්මයේ තුල තියෙනවනේ. කාටවත් නැහැ කියන්න බෑ. මේ බොරුවටනේ මේ කයිවාරු ගහලා වැඩක් නැහැනේ. තමන්ට ප්‍රත්‍යක්ෂතාවය නැත්තම් තමන්ට තියෙන මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට තමන් අදුතරමින් තමන් සතර අපායෙන් මිදෙනවනේ. තමන් මරණය බොරුවක් කියලා දකිනවා. ලෝකෙම බොරුවක් කියලා දකිනවා. සත්‍ය මොකද්ද කියලා තමන්ට අවබෝධ වෙනවා. එතකොට තමන් තව බොරුවක් තුල ඉන්නවද? නැහැ. මේ ධර්ම අවබෝධ වුණු කිසිම කෙනෙක් ওই බොරුවට යට වෙන්නේ නැහැ. අපි ඒක දන්නවා. මේ සත්‍ය අවබෝධ වෙන. එතකොට අපි ඊගාව එක ගත්තොත් එහෙම විචිකිච්ඡා කවර දෙයක් අපි මෙතන හොඳ පාලි පැහැදිලි කිරීමත් හරිම විශිෂ්ටයි. නමුත් ඒවා අපිට අර පාලි වචන ගොඩක් හුරු නැති නිසා අපිට ඒක පැහැදිලි කරන්න යනකොට අපහසුතාවලට ලක් වෙනවා. අපි අදක්ෂය පාලි වචන වලට. මොකද අපි ඒ සම්බන්ධ මේ භාෂාව එහෙම ඉගෙනගෙන තියෙන නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා අපි හැම බෑයි කියලා අත්හරින්නේ. අපි හැම මොහොතකදීම අපි උත්සාහ කරනවා අපිට හැකි ආයුරින් සියල්ලම අපි මේ ධර්මයෙන් අවබෝධ කරගන්න ඕනේ. අපිට වැදගත් එච්චරයි. අපිට මේ වචන භාෂාව ඒවා අපිට අදාළ නැහැ. ඒක නිසා අපිට ඒවා අපහසුතාව වුණත් කියලා අපිව ගණන් ගන්නෑ. ඔබට සමහර විට මේ දේශන ඉදිරිපත් කරන කෙනාට hina වෙන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ඔබේ මතයක්. ඒක ඔබේ ගැළපීම. ඔබට ඕන මේ තියෙන වටිනා දේවල් ගලපගෙන තමන්ට මේ ධර්මය සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේ සක්කාය දිට්ඨි කවරද කියන කාරණාව බුදුන් වහන්සේ මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ. තත් කතම සක්කාය දිට්ඨි. ඉද අසුතව පුතග්ජනෝ ආර්යාණං අදස්සාවි. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි. සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ. සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාසතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං රූපස්මින් වා අත්තාන වේදනං සංඥානං සංඛාරාණං විඥානං අත්තතෝ සමනුප්පස්සති විඥානච්ච විඥානං විඥානවන්තං වා අත්තානං අත්තනීවා විඥාන විඥානස්මින් වා අත්තාන ඒව රූප දිට්ඨිගතං දිට්ඨිකාන්තාරෝ දිට්ඨි සුඛායිකා දිට්ඨි විපදිතං දිට්ඨි විසන්දිට්ඨිත දිට්ඨි විසඤ්ඤාජා ගාහෝ පටිත්තතෝ අභිනීවේස පරාමාසෝ කුම්මග්ගා මිජ්ජාපතෝ මිජ්ජත්තං මිත්‍යා යතානං විපරියාස ගතානං අයං උච්චති සක්කාය දිට්ඨි.
එතකොට බුදුන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය පැහැදිලි කරනකොටත් එතකොට අපි කිව්වා රූපය තුල ආත්මය තියෙනවා, ආත්මය තුල රූපය තියෙනවා, රූපේම ආත්මය කියලා හිතනවා, ආත්මයම රූපය කියලා හිතනවා. දැන් මේම හිතන කෙනා මේ ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා. එතකොට පු탁ජන කෙනා, අසෘතවත් පු탁ජනයා මේ තමයි මේ ආත්මේ රූපය කියලා හිතාගෙන මේ ලෝකයක් හදාගෙන මේ දුක් විඳ විඳ සැප විඳ විඳ මේ බාල බොළඳ මොග පුරුෂයා. එතකොට සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ මේ ලෝකයෙන් මිදෙන කෙනාට රූපේ ආත්මය කියලා ගන්නෙත් නැහැ, ආත්මේ රූපේ කියලා ගන්නෙත් නැහැ. ඒ කෙනා මේ සියල්ලගෙම මිදලා තමන් මේ මම කියන සංඥාවනොත් මිදලා, ආත්ම සංඥාවනොත් මිදලා මේ දෘෂ්ටි සියල්ලගෙම මිදුණු කෙනායි සම්මා දිට්ඨියට එන්නේ. මෙතන හොඳටම පේනවා මේ අවසානයේ පේන මේ දෘෂ්ටි කාන්තාරය, මේ දෘෂ්ටි මේ විශාල ප්‍රමාණයක් බුදුන් වහන්සේ මේ වචන ඉදිරිපත් කරලා තියෙන්නේ සියලුම දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන් බව පෙන්වනවා. සම්මා දිට්ඨිය කියන්නේ සියලුම දෘෂ්ටීන් මිදුණු තැන. සියලුම දෘෂ්ටීන් තියෙන්නේ බාහිර දෙයක් අල්ලගෙනයි. දෙයක් තිබුණොත් ඒ දේ අල්ලගෙනයි දෘෂ්ටියක් තියෙන්නේ. හැබැයි දෙයක් නැති කෙනාට සියලු දෘෂ්ටීන් නැති වෙනවා. ඒ කෙනා සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ කිසිම දෘෂ්ටියක් නැති කෙනා. ඒ කියන්නේ සබහාදාම ඊ타ම සමීපයට ආපු කෙනෙක් වෙනවා. පුජ්‍යල භාවයක් නැහැ, ලෝකයක් නැහැ, සියල්ල බොරු වෙච්ච කෙනෙක් තමයි සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි පෙන්වන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඊට පස්සේ පෙන්නනවා දැන් කාරණා තමයි විචිකිච්ඡාව කවරක්ද? තත්ත කතමා විචිකිච්ඡා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැක කෙරෙහි. ධර්මයේ සැක කෙරෙහි. සංඝයා කෙරෙහි සැක කෙරෙහි. ශික්ෂාවේ සැක කෙරෙහි. පූර්වාර්ථයේ සැක කෙරෙහි. අපරාන්තයේ සැක කෙරෙහි. පූර්වාන්තේ පරායනේ සැක කෙරෙහි. පරාර්ථයේ සැක කෙරෙහි. ඉදම ප්‍රත්‍යතා ප්‍රතිත්ත සමුප්පන්නාදීති සැක කෙරෙහි. පටිච්ච සමුප්පාද ධර්මයේ කෙරෙහි සැක කෙරෙහි. මෙබඳු යම් සැක කරන අයුරෙක්, සැකයට පැමිණි භවෙක්, විමතියෙක්, විචිකිච්ඡාවක් දෙලොවකෙක්, දෙදා පතේක්, සංසයෙක්, අනේකාන්ත ගායකෙක්, ආශ්‍රවණෙක්, ආශ්‍රව තියෙන කෙනෙක්, පරිශ්‍රමණෙක්, චිත්තයාගේ දැඩි භාවයක්, මනෝ විලේඛයක ඇද්ද මේ විචිකිච්ඡායයි කියන ලැබේ. එතකොට බුද්ධේකාංකති දැන් මේ බුදුන් වහන්සේ පෙන්වන මේ අපි ඒ පාලි වචන ගත්තොත් එහෙම තත්ත කතමා විචිකිච්ඡා සත්තරි කාංකති විචිකිච්ඡාති ධම්මේ කාංකති විචිකිච්ඡාති සංඝේ කාංකති විචිකිච්ඡාති සික්ඛේ කාංකති විචිකිච්ඡාති පුබ්බන්තේ කාංකති විචිකිච්ඡාති අපරාන්තේ කාංකති විචිකිච්ඡාති පුබ්බන්ත අපරාන්තේ කාංකති විචිකිච්ඡාති ඉදපච්චාත පටිච්ච සමුප්පාදේසු ධම්මේසු ස්කංකේති විචිකිච්ඡාති යා ඒව රූපා කාංකායත කාංකායිතත්තං විමති විචිකිච්ඡා දෙලාක දේවදාපතෝ සංගයෝ අනේකසාගතෝ ආසවත්පතා පරිත්තසපතා අපරියාගහ තම් චිත්තස්ස මනෝවිලේකෝ අයං උච්චත විචිකිච්ඡා බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. එතකොට මේ විදිහට බුදුන් වහන්සේ පෙන්වන්නේ බුදුන් ගැන සැකේ, ධර්මයේ ගැන සැකේ, සංඝයා ගැන සැකේ. මේ පුබ්බන්ත අපරන්තේ කංකති කියනෝනේ විචිකිච්ඡාව ගැන පැහැදිලි කරනකොට මේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොකද්ද මේ පුබ්බන්තේ කංකති. මොකද්ද මේ අපරන්තේ කංකති කියන්නේ? මේ කියන්නේ නාම රූප. පුබ්බන්තේ කංකති මේ අන්ත දෙකක් පෙන්නනවා. මේ අන්ත දෙකෙන් මිදුණු කෙනා අපි යෝබන්තේ විදිත්වන මජ්ජේ මන්තන ලිප්පති කියලා කිව්වේ මේ කාරණේ. බුදුන් වහන්සේ මේ මජ්ජේ සූත්‍රය පෙන්නන්නේත් මේක. මේ අන්ත දෙක තියෙන තාක් විචිකිච්ඡාව සැකේ තියෙනවා. ඒ තාක් ඒ කෙනා සෝවන් වෙන්නේ නැහැ. ඒක තමයි මේ පෙන්නන්නේ. ඒතකොට බුද්ධේ කංකති කියන්නේ මේක සත්තරි කංකති කියලා කියන්නේ. බලන්න මේ වචනේ දාලා තියෙනනේ. දැන් මේ වචනේ හොඳටම පැහැදිලි වෙනවා. මේ කියන්නේ බුද්ධේ කංකති කියන්නේ මේ එළියේ රූපයක මැටි ගුලියක බුදුන් ඉන්නවා දකින්න එකයි බුද්ධේ කංකති.
ඒක තියනකන් එයා මේ විචිකිච්ඡාව තුල ඉන්නේ. නමුත් එයා එතන නෙමෙයි සත්‍ය දකිනවා නම් ඒ කෙනා දකිනවා මේ බුබ්බන්තේ අපරන්තේ කංකති කියන මේ අන්ත දෙකෙන් මිදුණු තැන බුද්ධ ස්වභාවය දකිනවා. අන්න ඒක දකින කෙනා තමයි මේ සත්තරි කංකති. අන්න සැකේ නැති වෙනවා. ඒ කියන්නේ සම්මසිතින් මිදුණු තැන බුද්ධ ස්වභාවය දකින කෙනා බුද්ධේ කංකති මේ සැකේ නැති වෙන කෙනා. එතකොට ධම්මේ කාංකති කියන්නේ ධර්මයේ ගැන. එතකොට ධර්මයේ කියන්නේ ධර්මයේ පමණ ධම්මා විනානත්ති පිතාච මාතා. එතකොට මේක ධර්මතාවය. මේ කියන්නේ මේ හේතුඵල ධර්ම. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයේ මිදුණු තැන තියෙන මෙන්න මේ කියන බුද්ධ ස්වභාවය. මේ සියල්ල එකටමයි තියෙන්නේ. බුද්ධේ කාංකති, ධම්මේ කාංකති, සංඝේ කාංකති. සත්තරි කාංකති කියලා කියන්නේ සත්තරි කාංකති, ධම්මේ කාංකති, සංඝේ කාංකති. එතකොට සංඝේ කාංකති කියන්නේ මේ සිත දකිමින් මිදෙන කෙනා සංඝයා කියන්නේ. එතකොට සංඝේ කාංකති කියන්නේ මේ සැකේ මේ සිත දකිමින් මිදෙන කෙනාට නැති වෙන්නේ. ඒකයි සංඝේ කාංකති කියන්නේ. එතකොට බුද්ධේ කාංකති, ධම්මේ කාංකති, සංඝේ කාංකති මේ අබුබ්බන්ත අපරන්ත කාංකති තියෙන කෙනාටයි මේ සියල්ලම. මේ අන්ත දෙකෙන් මිදෙන කෙනාට තමයි බුද්ධ ස්වභාවය හමු වෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය දකින්න කෙනා තමයි ඒක ධම්ම ස්වභාවය දකින්නේ. මේ සිත ඇති වෙලා මිදෙනින් දකින්න කෙනා ධම්ම ස්වභාවය දකින්න. එතකොට ඒ කෙනා ඒ දකීම තමයි සංඝේ කංකති කියන්නේ. එතකොට සංඝයා කියන්නේ මේ සිත දකිමින් මිදෙන තැන. එතකොට සංඝය ඉන්නේ එතන. එතකොට සංඝේ කංකතිත් එතන. එතකොට මේ ඔක්කොම එකට තියෙනවා. එතකොට පුබ්බන්ත අපරාන්තේ කංකති ඊට පස්සේ බුදුන් වහන්සේ බලන්න මෙතනම තියෙනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති ඊට පස්සේ කියනවා ඉදප්පච්චතා කියන්නේ පටිච්ච සමුප්පාද. ඉද උපාදවය කියන එක. ඉදප්පච්චතා. මේක වචනේත් හරියටම හරිනේ. ඉදප්පච්චතා පටිච්ච සමුප්පන්නේසු කංකති. ඉදප්පච්චතා පටිච්ච සමුප්පේසු ධම්මේසු කංකති කියනකොටම තේරෙනවා අපිට මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ අන්ත දෙක දැක්කා, නාමය දැක්කා, රූපය දැක්කා, අන්ත දෙකෙන් මිදුණා, බුද්ධ ස්වභාවය දැක්කා, ඒක ධර්මයේ දැක්කා. ඒ තුල තියෙන හිත දකිමින් මිදෙන ක්ෂණික සිත මිදෙන තැන දකින ඒ සංඝේ කංකති ඒක දැක්කා. විචිකිච්ඡා සියල්ල දුරුයි. දැන් ඔහු සෝවාන් වෙනවා. මෙන්න සෝවාන් වෙන්නේ නැහැ. දැන් මේකම නෙමෙයිද සීල මේ සක්කාය දිට්ඨි කියන්නේ. ඒකම නෙමෙයිද සක්කාය දිට්ඨි ප්‍රහීන කරන්න නෙමෙයිද සතර සතිපට්ඨානය වඩන්නේ. ඒක තමයි. එතකොට ඒකම නෙමෙයිද සීලබ්බත පරාමාස. මොකද්ද මේ පරාමර්ශණය කරන සීලේ? පංච සීලේ රකින්න දෙයක් තියෙන්න ඕනි. ඒ දේ කරන කෙනාට කවදාවත් මේක හම්බ වෙන්නේ නැහැ. සෝවන් වෙන්නේ නැහැ. මේ කතාව ඊටාම ගැඹුරුයි. සමාජයට ගැටෙන්න පුළුවන්. මොකද සම්මුතිය තුල නැහැ. සම්මුතියට මේ එහා කතාවක් තමයි ආර්ය භූමිය තුල තියෙන්නේ. ඉතින් හරි. දැන් මේ තමයි පරම සත්‍යය. පරම සත්‍යයට එනකොට බාහිර දේවල් නැති වෙනවා. බාහිර දේවල් නැති වෙනකොට පූජා කරන්න දෙයක් නැති වෙනවා. වැඳ ඉන්න දෙයක් තියෙනකන් ඔහු සතර යනවා වැඳ. නමුත් ඔහුට දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ සත්‍ය දකිනකොට ලෝකේ බොරුවක් වෙනවා. ලෝකේ බොරුවක් කියලා දැකීම මෙතනම පෙන්නනවා විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය දනට බාහිර ලෝකයක් නැහැ. එතකොට විචිකිච්ඡාව නැති වෙනකොට ඒකට ඔහුට ලෝකයේ ස්වරම බොරුවක් කියලා සැකයක් නැති වෙනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස තුන්වෙනි එකට එනවා. අපි දැන් ඒකත් බලමු. බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ සස්නේම් බහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධිය වෘතයක් සුද්ධයයි සීල වෘතයක් සුද්ධයයි මෙබඳු යම් දෘෂ්ටියක් විපර්යාස ග්‍රහයකෙක් ඇද්ද මේ සීලබ්බත පරාමාසයයි කියනු ලැබේ. මොකද්ද දැන් මේ කියන්නේ? මේ සස්නෙන් බැහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධිය, වෘතයෙන් සුද්ධිය, සීල වෘතයෙන් සුද්ධිය මෙබඳු යම් දෘෂ්ටියක් විපර්යාස ග්‍රාහකෙක් ඇද්ද මේ සීලබ්බත පරාමාසයයි කියන ලැබේ. එතකොට ඉද බික්කවේ බික්කු කියන්නේ දැන් එතකොට මේ ශාසනය කියන්නේ දැන් මෙතන තමයි වැදගත්ම තැන තියෙන්නේ. ගොඩක් අයට මේක තමයි පටලවාගෙන තියෙන තැන. මොකද මේ ඉද වික්කවේ බික්කු නිවන් මග ඉන්න කෙනා මේ ශාසනය කෙනා. එතකොට කවුද මේ ශාසනය කෙනා? වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින ගමන යන කෙනා මේ ශාසනය ඉද වික්කවේ බික්කු. එතකොට මේ ඉද වික්කවේ බික්කු කියන්නේ දැන් ඔය කියපු දර්ශනයේ තියෙන කෙනා, සත්‍ය ඥානය ඇති කෙනා.
ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේවා සේරම ප්‍රහීන කරන කෙනාට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය ඥානය තුලින් අපිට හම්බ වෙන්නේ බාහිර දෙයක් නැති බවයි. බාහිර කිසි දෙයක් නැහැ. ලෝකයක් නැහැ. ලෝකේ බොරුවක් වෙනවා. සේරම හිතේ හැදලා හිතෙන්ම කඩන තැන බොරු ලෝකයක් වෙනවා. එතකොට මේ ලෝකේ බොරුවක් කියලා දකින කෙනා තමයි ඉද බික්කවේ බික්කෝ කියන්නේ. මේ ශාසනයේ කෙනෙක් කියන්නේ. එතකොට ඉද බික්කවේ බික්කෝ එතනින් බුදුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට මේ ශාසනයෙන් පිට මහාන බමුණයන්ගේ ඒ සීලයෙන් සුද්ධිය, උතයෙන් සුද්ධිය, සීල උතයෙන් සුද්ධිය මෙබඳු යම් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිගතයක සීලබ්බත පරාමාසයි. දැන් කෙනෙක් කියනවා නේ එක උත රකින්න. මේකේ හොඳටම පැහැදිලි කරලා තියෙන උතේක්, දෘෂ්ටියෙක්, වෘතයෙක්, දෘෂ්ටියෙක්. මේ හැමතැනම මේ වචනේ තියෙනවා. සීල වෘතයෙන් කියන්නේ වෘතයක් ගහගත්ත ගමන් දෘෂ්ටියක් වෙනවා. ඒකයි සීල වෘතයක් දෘෂ්ටියක් වෙන්නේ. සීල වෘතයක් දෘෂ්ටියක් කියන එක මේක හොඳටම පැහැදිලි කරනවා. සීල වෘතයක් දෘෂ්ටියක්. සීල වෘතයක් සුද්ධියයි මෙබඳු යම් දෘෂ්ටියක් මම තමයි සුද්ධ කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. සීල වෘතයක් මේ සුද්ධියයි දෘෂ්ටියක් මෙබඳු දෘෂ්ටියක් ඇති කරගන්නවා. මේ විපර්යාස ග්‍රාහකෙක් ඇද්ද මෙන්න මොහු සීලබ්බත පරාමාසයයි කියන ලැබේ. මේ තුන් සංයෝජනයෝ කෙලෙසෝ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන කෙලෙසෝ තත් සම්ප්‍රයුක්ත වූ ඒ වේදනා ස්කන්ධය විඥාන ස්කන්ධය ඒ තත් පටිච්ච සමුපාන ඒ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම යන මේ ධර්මයේ දර්ශනයේ ප්‍රහාණ ධර්මය. මේ සියල්ලම දර්ශනයේ ප්‍රහාණ වෙන ධර්මයේ කියලා බුදුන් වහන්සේ අවසානයේ දේශනා කරනවා. එතකොට අපි ඒ කාරණේ බැලුවොත් මේක ඇවිල්ලා 471 වෙනි පිටුවේ. එතකොට මේ එකටම තියෙන මේ කාරණා සියල්ලම මේ පැහැදිලි කරලා දැන් අපි කතා කරන්නේ සීලබ්බත පරාමාස කවරේද කියන එක. තත් කතම සීලබ්බත පරාමාසෝ ඉද භික්ඛවේ බහිද්දා සමනා බ්‍රහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධි යා ඒව රූපා දිට්ඨි විපර්යාසගතෝ අයං උච්චති සීලබ්බත පරාමාසෝ ඉමානි තීනි සංඥාජනානි තදේ කට්ටා කෙලේසා තං සම්පයුත්තා වේදනා ස්කන්ධෝ විඥාන ස්කන්ධෝ තස්ම උත්ථානං කාය ධම්මානං වචී කම්මානං මනෝ කම්මානං ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා. මේ සීලබ්බත පරාමාස ගොඩක් වෙලාවට අපේ සිල් ගන්න ගොඩාක් අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා මේ ශාසනයේ නෙමෙයි මේ අනිත් ඒවා තියෙන ඒවා තමයි සීලබ්බත පරාමාස. අපි සීලබ්බත පරාමාස නෑ කිය. නමුත් හොඳට මතක තියාගන්න සිල් රකින්න නම් කෙනෙක් ඉන්න ඕනි. ඔබ සිල් රකින්න කෙනෙක්, ඔබ වෘතයක් රකින්න කෙනෙක් නම් ඔබ සීලබ්බත පරාමාසයට අහු වෙලා ඉන්නේ. ඔබ සෝවන් වෙන්නේ නෑ. අත්ත කතාවකයි. යම් වෘතයක් රකින්න කෙනෙක් මේක හොඳට පේන දෘෂ්ටිගතයෙක් කියලා කියනවා. මෙන්න මේ දෘෂ්ටිගතයෙක් මම සුද්ධියෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම සුද්ධි. ඒ කියන්නේ මම සිල්වතෙක් කියලා හිතාගෙන ඉන්නවා. පිරිසුදුයි කියලා හිතාගෙන. එයා දෘෂ්ටිගත වෙන්නේ. ඒ කියන්නේ ආත්ම තණ්හාව වැඩි වෙලා ඉන්නවා. අන්න ඔහු සෝවන් වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඒක නිසා මේ කාලාන්තරයක් තිස්සේ අපි මේ ට්‍රැඩිෂනල් බුද්දිසම් විදිහට මේ සීල් සතර පොයට සිල් අරගෙන ගියේ ගමන තියෙනවානේ. මොහොත සෝවන් වෙන්න බැරි වෙනවා. ඔන්න ඔකයි ඇත්ත. දැන් මේ සමාජයේම අනිත් පැත්තට කන පිට ගහන කතාවක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. නමුත් මේ ධර්මයට පටහැනි කතාවක් මිනිස්සු අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ කතාව තුල තමයි මේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ. ඒකයි මේවා ගලප ගන්නකොට කෙනෙකුට තේරෙනවා. එතකොට මේ කෙනාට පුළුවන් හොඳට වෙනතරත් වැඩිය හොඳ සීලය පිළිපදන්න. අයියේ. දැන් තියෙන්නේ ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. පංච සීලය වේවා ආර්යෂ්ටාංග සීලය වේවා දස සීලය වේවා වෘතයක් නම් ඔහු රකින්නේ ඔහු ඉන්නේ දෘෂ්ටිගතෙක්. ඔහු මේ ධර්මයේ තුල නැහැ.
අපිට වැඩක් නැහැනේ. කවුරු ගෝයිතරම් ලොකු තෙරවරුකවත් බුදුන් වහන්සේම කියනවානේ කලහ විවාහ සූත්‍රයේ අනාගතයේ මේ ධර්මයේ කියලා මහා තෙරවරු විදියටයි කියන්නේ කියලා බොරු. ඒ විදියට තමයි අද බොරු කියන්නේ. අද මහා තෙරවරු විදියට හිතාගෙන ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා. නමුත් ධර්මයේ තියෙන වෙනම කතාවක්. ධර්මයේ තුල ශ්‍රීල වූතයක්මයි. වූතයේ තුල නිවන් දකින්න බෑ. ඉද බික්කවේ බික්කු මේ ශාසනය වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරනවානේ දැන් කාරණේ. අපි නෙමෙයිනේ කියන්නේ. දැන් පුජ්‍යල භාවයෙන් කෙනෙක් වාගෙන යන්න එපා. ඇයි? ධම්ම සංගීකරණේ අතට ගන්න. අරගෙන බලන්න බුද්ධ ජාන ත්‍රිපිටකෙත් අරගෙන බලන්න 471 වෙනි පිටුවේ මේ තුමා කියන එක තියෙනවා. දැන් බලලා ඔබම කලප ගන්න. දැන් ඒක හරිනේ. දැන් මේ භාවනාවෙන් සෝවන් වෙන්නේ. දැන් එතකොට මේ සීල උත වලින් සෝවන් වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපි නෙමෙයි. දැන් අපි කරන්නේ බුදුන් වහන්සේ පෙන්නපු දේ ඔබට පෙන්නලා දෙනවා. ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේත් නැහැ. ඒකයි මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ. දැන් ප්‍රායෝගිකව කියන්නේ මේ ධර්මයෙන් ප්‍රායෝගිකව පුහුණු වෙන්න එපා. දැන් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට ඔහු නිවන් දකින්න එපා. ඔහු නිවන් දකින්නේ නැහැ. දැන් මේවා කළා තමයි අපේ ওই පැරැන්නෝ කියන්නේ මීට දශක ගානකට කලින් මේ දැන් බෑ නිවන් දකින්න තව ඉස්සරහට එනවා අන්න ඒක නිවන් දකින්න. තනිකර ඔලොමොට්ටලියෝ ටිකක් ඉඳලා තියෙන්නේ. එතකොට හොඳටම තේරෙනවා මේ ඔලොමොට්ටල අදහස ඒ ඔවුන්ගේ තියෙන ඇත්තට මේ ධර්මයේ ස්පතු නොවුණු කමට අසරණ කමට කියපු වචන. අපි ගැටෙන්න ඕනේ නැහැ. නමුත් අද යුගයේ ඒක නෙමෙයි. අද ඔබ මහා හොඳ තැනක ඉන්නවා. ඔබට ධර්මය ඇහෙනවා. අද සෝවාන් වුණු අය ඉන්නවා. අද රහතන් වහන්සේලා කියලා කියා ගන්න අය වගේම රහතන් ඇත්තටම රහත් වුණු අයත් ඉන්නවා. දැන් මේ යුගයේ ඊටාම දියුණුවයි. අධ්‍යාත්මිකව ඊටාම දියුණුවයි. අද මේ රටේ කොරෝනා හැදීම තුළ මිනිස්සුන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න එක වැඩි වුණා නේද? අධ්‍යාත්මික දියුණුව වැඩි වුණා නේද? මිනිස්සු දැන් අනිත්‍ය දකින්නවා නේද? දැන් මිනිස්සුන්ට කන්න නැති වෙන්න පුළුවන්. මිනිස්සු අසරණ වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ දහම තුළ පිබිදීමක් ඇති වෙන්න මේ කොරෝනා වසංගතේ හේතු වෙලා තියෙනවා. ඒකයි සත්‍ය. මේක තුළ කියන්නේ දිව්‍ය ලෝක යන කතා. මේක තුළ තියෙන නිවන් දකින්න කතා. හොඳට මතක තියාගන්න මේක දෙකක්. එකක් නෙමෙයි දෙකක්. හැබැයි මේක එන්නේ දිව්‍ය ලෝකයේ භ්‍රම ලෝකයේ පහු කරගෙන බව මතක තියාගන්න. මේකට එන කෙනා මේ ජීවත් වෙනකොටම දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. භ්‍රම ස්වභාවයටපත් වෙනවා. සුද්ධාත්මයටපත් වෙනවා. ඒ කෙනා මේ ලෝතුරු සෝයත් විඳිනවා. මේ මැරිලා නෙමෙයි. ඔබ කැමති නැද්ද දැන් ලෝතුරු සෝය විඳින්න? එහෙනම් දැන් ඒක විඳින්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ මේ සිත දකින්න, මේ සිතෙන් මිදෙන්න, සිතින් මිදුණු තැන ඔබ බුද්ධ ස්වභාවයටපත් දකින්නවා. ඒකයි ඇත්ත. බුද්ධක්ෂණයට දකින්නවා. මේ තුල ඔබ නිවන් දකින්නවා. ඔබ බුද්ධක්ෂණය දකින්නවා කියන්නේ නිවන් දකින්නවා. මොහතට අවදිය කියන ඒ බද්ධේ කරත්න මේ සූත්‍ර ඔක්කොම එකට එකක් ගැලපෙනවා. අතීතං නාත්ගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තතරත්‍ර විපස්සති කියන්නේ ඒක. මේ තන දකින්න නුවණින් ඒ සිහිය එළඹ ගන්න. දැන් ඔබ නිවන් දකිනවා. දැන් ඔබ මැරිලා නෙමෙයි. ජීවත් වෙනකොටම නිවන් දකිනවා. මේකයි ඇත්ත. ඔබට දිව්‍ය ලෝකයට යන්න මැරෙන්න ඕනේ. මේ දැන් යනවා. ඔබ මේ දකින්නකොට නාම රූප පරිච්ඡේදය එනකොට නාමෙන් රූපෙන් මිදෙනකොට කොහෙද ඉන්නේ? දිව්‍ය ස්වභාවයක. ඒක ලෞකික ස්වභාවයක්ද නෑ. බඩු මුට්ටු වලින් ලබන්න පුළුවන්ද? බෑ. ඒ පෘථග්ජන භූමියේ නැහැ මේ ඇවිල්ලා කතා කරන්නේ අපි සම්මා දිට්ඨික දිව්‍ය ස්වභාවයක්. කිසිදාක වෙනස් නොවන මේ දහම මොන ලෝකයක මොන කාලයක මොන කල්පයකටත් ගැලපෙනවා. අකාලික දහමක් මේක. ඒයිපස්සිකෝ අකාලිකෝ. ඒව බලව කියලා බුදුන් වහන්සේ කියන්නේ මේක මේ කාටවත් මේ බලහත්කාරයෙන්වත් දෙන්නවත් එහෙම නැත්නම් මේ බොරුවක්වත් කියන්නේ නැහැනේ. බුදුන් වහන්සේ කියන්නේ නැහැනේ මේක මේ වෙන දෙයක්. බුදුන් වහන්සේ කියන්නේ මේක බලන්න. ඔබට ප්‍රත්‍යක්ෂ නැත්නම් අයින් කළා දාන්න. බුදුන් වහන්සේනේ කියන්නේ. සාන්දිටිකයි. තමන්ට තමන්ගේ සිතින් මිදෙන එක දැනিলা තමන් දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. තමන්ට සාන්දිටික වෙනවා. තමන් බ්‍රහ්ම ස්වභාවයටපත් වෙනවා. තමන් සුද්ධාත්මයටපත් වෙනවා. තමන් මේ ලෝතුරු සුවයටපත් වෙනවා. සාන්දිටිකයි මේක. බුදුන් වහන්සේ කියන්නේ එහෙම නැත්නම් ඔබ අයින් කළා දාන්න. බොරුවක් කියන්නේ විශ්වාස කරන්න කියන්නේ මේ විශ්වාසය නෙවෙයි. විශ්වාසය කියන්නේ අන්ධබත්තිය. අන්ධබත්තිය තුල නොවන දෙයක් ගැන ඔහු ඉන්නවා හීනමම. බොරුවක් තුල හිර කරන්න හොඳම වචනේ තමයි විශ්වාසය කියන එක. මේකේ විශ්වාස නැහැ. ප්‍රත්‍යක්ෂතාවයයි තියෙන්නේ. මේකේ විශ්වාස කරන දේවල් නැහැ.
අදහන දේවල් නැහැ. ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඔබ ලෝකෙන් මිදෙනවා. මේ ගාම්භීර දේශනේ තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. එහිපස්සිකෝ අකාලිකෝ සාන්දිටික එහිපස්සික ධමයක් මේක. ප්‍රත්‍යක්ෂ ධම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක. මේ මැරලා වෙන එකක් නෙමෙයි. ජීවත් වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඉතින් මෙවැනි ධමයක් තමන් ගාව මේ සබහා ධමේ න්‍යාය. මේ කතා කරන්නේ සබහා ධම ගැන. මේ කතා කරන්නේ මේ වෙනින් කොහෙවත් එකක් නෙමෙයි. බුදුන් වහන්සේ මේ නිවන් දකින්නවා කියන්නේ සබහා ධමයට තමන් අවබෝධ වෙනවා. සබහා ධම. තමන් සබහා ධමේ කොටසක් බව අවබෝධ වෙනවා. තමන් ආත්මීය වෙනම පුජ්‍යලේ නෙමෙයි කියන එක අවබෝධ වෙනවා. තමන් සබහා ධමයට යටත් කියන එක අවබෝධ වෙනවා. ඉතින් ඕක අවබෝධ වුණාම සබහා ධම පමණයි තියෙන්නේ. ඔය කතාව මේ තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම තියෙන සබහා ධම විතරයි. ඔය හැම දෙයක්ම අවසානයේ පොළොවට පස්සලා ඔය අපේ ඇස් පිට පේනවනේ. මේක අපිට බෑ විශ්වාස කරන්න. ඒකට හේතුව අපි දෘෂ්ටි ගොඩක පැටලිලා. පැටලිලත් නෙමෙයි පටලවලා. ඒ ඉපදිච්චට පස්සේ දැන් ඉපදෙන පුංචි දරුවෝ ඕක දැනගෙන උපදින්නේ නැහැ නේ ඔය මුකුත්. එයා අසරණයි. එයා මුකුත්ම දන්නේ නැහැ අවිද්‍යාව තුළ ඉන්නේ. නමුත් බලන්නකො ඔක්කොම සමාජෙන්නේ පටලවලා තියෙන්නේ. මුළු සමාජෙම දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේ කියන්නේ ඒක. මේක මහා දෘෂ්ටි කාන්තාරයක්. මේකෙන් මිදුණ කෙනා සම්මා දිට්ඨියට එනවා. බුදුන් වහන්සේ කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. හරි නිර්මල දහමක් මේක. එතකොට අපිට හොඳටම පැහැදිලි වෙනවා මේක ආගමක් නෙමෙයි. දැන් බුද්ධ ආගමයි කියලා තියෙන්නේ. ඔය අනිත් ආගම වලින් කොටසක් විතරයි. ඒක පිළිවෙලට තියපු තව එකක් විතරයි. බෞද්ධ ඒක නිසාද බෞද්ධයින්ට නිවන් දකින්න බෑ. හැබැයි මේ ධර්මයට එන කෙනා සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් නිවන් දකිනවා. ඒකට ආගමක් නැහැ. ඕනම ආගම කෙනෙක් මේ සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකිනවා. අපිට ඒක දකින්න ලැබෙනවා ගොඩාක් වෙලාවට අද මෑත යුගයේ බැලුවම අනගාരിക ධර්මපාලතුමා ඕල්කට්තුමා එතකොට මේ ඔය ඇවිල්ලා ගොඩක් මේ බුද්ධ ආගමේ ආය නෙමෙයි. ටිබෙට් ස්මහින්ද හාමුදුර බුද්ධ ආගමේ නෙමෙයි. ඒගොල්ලෝ අතරම පැවිදි වෙලා සාසනයටත් ඇතුළත් වෙලා තියෙනවා. නමුත් බුද්ධ ආගමේ නෙමෙයි. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම තමයි බෞද්ධයින්ට බුදුහාමුදුරුවෝ බණ කියලාත් නැහැ. අතන බෞද්ධයින්ට නිවන් දකින්න බෑ. ඒකට හේතුව මුන් ශ්‍රී ලෞතවල ඉන්නවා. මුන් ඉන්නවා ට්‍රැඩිෂනල් බුද්දිසම් එකක් අල්ලගෙන ශ්‍රී ලෞතවල කවදාවත් නිවන් දකින්න බැරි විදිහට හිර වෙලා. මුන් පෙරහැරවල වන්දනා උතුම මේ නිකන් විකාර ස්වරූපයකටපත් වෙලා. ඉතින් මේ කට්ටිය ගැන අපිටත් අසරණයි කරන්න දෙයක් නැහැ. අපි ධර්මයේ තුල ඉන්නවා. ධර්මයේ අතරම මේ බුද්ධ ආගම කියන යම්සි රටක තියෙනවා යම්සි ෆ්‍රේම් එකක් නීතියක් තියෙනවා. ඉතින් ඒකට අපි අවනතයි. ඉතින් ඒකට අපි උපැන්න සහතිකයට දාන්න ඕනි ආගම කියන එකක්. ඉතින් ඒකට අපිට දාන්න සිද්ධ වෙනවා මේ රටක ජාතියක යම්සි ක්‍රමයකට යන්නේ ට්‍රැඩිෂනල්. ඒක සංස්කෘතිය. ඒක කාලෙන් කාලට රටෙන් රටට වෙනස්. ජපානයේ තියෙන ට්‍රැඩිෂනල් එක සංස්කෘතිය වෙනස්. ඉන්දියාවේ තියෙන එක වෙනස්. ලංකාවේ තියෙන ට්‍රැඩිෂනල් සංස්කෘතිය වෙනස්. බොහොම ට්‍රැඩිෂනල් සංස්කෘතියේ ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ධර්මතාවය නම් ලෝකේ එකමයි. ඒක නම් මේ ආගමක් නෙමෙයි. ඒක නම් පටලවා ගන්න එපා. මහායාන වේවා, තේරවාදී වේවා, එහෙම දේවල් මේ ධර්මයේ තුල නැහැ. ධර්මයේ තුල බුද්ධක්ෂණයට මහායානෙන් ඒක වෙනින් කිව්වත් ඒගොල්ලෝ නිවන් දකින මාර්ගයක් තමයි යන්නේ. මහායානයේ අවසානයේ ඒ අය මහා උතුම් විදිහට නිවන් දකිනවා. අපේ මේ තේරවාදී කියලා මහ ලොකු දෙයක් නැහැ. මේක කියනවා මේ රහත් භාවය සෝවාන් එහෙම කියනවා. නමුත් ඒකම තමයි අරකෙත් තියෙන්නේ. ඒකේ නාම රූප පරිච්ඡේදය කරනකොට සෝවාන් කියනවා. ඒතකොට නාම රූප පරිච්ඡේදය කළා මේ කෙලෙස් මට්ටම් දියුණු වෙන ස්වභාවය අනුව මට්ටම් ටිකක් කියනවා. අරකේ මට්ටම් ටික කියන්නේ නැහැ. ඒ ටික දිගටම යනවා ඒ වුණාට. එකම මගක් කියන්නේ. නිවන් මාර්ගය එකමයි. දෙකෝ හැමෝම නිවන් දකිනවා. අද ලෝකයේ වැඩිම පිරිසක් ඇත්තටම ඉන්නේ මේ නිවන් මාර්ග. අයි චීන ජනගහනය තමයි ලෝකේ වැඩිම. කොරියාව, චීනේ, ජපානේ මේ විශාල පිරිසක් මේ නිවන් මාර්ගේ ඉන්නේ. කාටවත් නැහැ කියන්න බෑ. මේ ඒගොල්ලෝ දැන් අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා, තේරවාදී බෞද්ධයෝ හිතන් ඉන්නවා මේගොල්ලෝ මේ බුදු වෙන්න. ඇත්තට ඕගොල්ලොත් නිවන් දකින්නේ බුදු වෙලා තමයි. තේරවාදීනුත් බුද්ධක්ෂණය අවබෝධ කරලා නිවන් දකින්නේ. ඕක ඇත්ත කතාව. මේ තේරවාදී කියලා මහ ලොකු වාද නැහැ. මේ නිවන් දකින්න නම් බුද්ධක්ෂණයටපත් වෙන්න ඕනේ. බුද්ධක්ෂණය ගැන කතා නොකර නිවනක් දකින්නේ නැහැ කිසි කෙනෙක්. එහෙමනම් මේ මහායාන තේරවාදී කියලා ලොකු කතාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙනම් තියෙන්නේ නැපයි. නැහනේ. ඇයි මේ පස්සේ කාලෙකදී මේ ඇත්තටම මේකේ ඇත්ත පැත්ත දැක්කොත් කවුරු හරි ඇත්තටම hina අයයි. ඒ තරම්ම විහිළුවක් තියෙන්නේ. මහායාන තේරවාදී කියන කතාවල මහ විහිළුවක් තියෙන්නේ. සමහර තේරවාදී කියලා හිතාගෙන ඇලිලා ඉන්නේ එම වෘත දෘෂ්ටි තියෙන්නේ.
සමහරට මායානි කියලා එල්ලින සමහර අය උත තියෙන දෘෂ්ටි. ওই දෙකෙන්ම නෙමෙයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ පරම සත්‍ය අවබෝධ වෙලා. පරමාර්ථ සත්‍ය අවබෝධය තුළින් නිවන් දකිනවා. මේ ලෝකේ එකම සත්‍යයි තියෙන්නේ. අන්නේ සත්‍ය අවබෝධ වුණු කෙනා නිවන් දකිනවා කිසිම ආගමකට අයිති නැහැ. එයා ඒ නිවන කිසිම ආගමකට අයිති නැහැ. නිවන් දැක්කට පස්සේ දකින්න කෙනෙක් නැහැ. පුජ්‍යලයා නැතුණු තැනයි නිවන තියෙන්නේ. පුජ්‍යලයා නැතුණු තැනයි සෝවන් තියෙන්නේ. ආත්මයේ තියෙන තැන සෝවන් නැහැ. ලෝකයේ තියෙන තැන සෝවන් නැහැ. ලෝකේ බොරුවක් කියලා බුදුන් කෙනා සෝවන් වෙන්නේ. දැන් මොකද? දැන් සෝවන් දාන පාටි දාන කෙනෙක් ඉන්නවා. සෝවන් වෙලා කාටවත් පාටි දාන්න බෑ. ඇයි පුජ්‍යලෙක් නැහැ. නිවන් දැකලා කාටවත් පාටි දාන්න බෑ. ඇයි පුජ්‍යලෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. කෙනෙක් නැහැ. නමක් නැහැ. සෝවාන් වුණා නම් ගිහියෙක් හෝ පැවිද්දෙක් වේවා සේරම සමානයි. සබහාදහම විතරයි තියෙන්නේ. සබහාදහම බවට පත් වුණාම පාටි දාන්න පුළුවන්. මේ ගහට පාටියක් දාන්න පුළුවන්. ওই කළු ගලකට ගහකට පාටියක් දාන්න පුළුවන්. මොන විකාරයක්ද මේ? ඕව ඇවිල්ලා අනිත් ආගම් වල තියෙන පටු අදහස්, පූ අදහස්, බොළඳ අදහස් ඒව නෑ මේ ධර්මයේ තුල. සත්‍ය නම් සත්‍ය පරම සත්‍ය ලෝක ධර්මතාවයේ පමණයි. ඒ සබහාදහම පමණයි. එච්චරයි. වෙන කිසි දෙයක් මේ ධර්මයේ තුල ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. අපි දැන් කතා කරේ ඇත්තටම මේ භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්න කියන එක පෙන්නන්න. දැන් එතකොට ධම්මසංගීකරණේ 471 වෙනි පිටුවේ බුදුන් වහන්සේ ඔන්න ගාම්භීරවම කියනවා භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්න කියලා. භාවනා පහතබ්බෝ කියලා වෙනම කොටසක් තියෙනවා. ඔබට ඒක බලන්න පුළුවන්. අවශිෂ්ට වූ ලෝභ දේශ මොහ අවසානයේදී අවශිෂ්ට වෙලා තියෙන ඉතුරු වෙලා තියෙන ලෝභ දේශ මොහ කෙලෙසියෝ පමණයි මේ භාවනාවේ ප්‍රහාණය වෙන්නේ. අර දස්සනා පහතබ්බ ස්වබ්බවසෝ සූත්‍රයේ සියලු ආශ්‍රව සබ්බ ආශ්‍රව ශේකන සූත්‍රයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ අන්තිමටම කියනවා චුට්ටක් හරි කෙලස් තිබ්බොත් අන්නේ චුට්ට භාවනාවෙන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අනාගාමී භූමියලුත් පස්සේ අපි ඔබට පෙන්නවා. නාම රූප පරිච්ඡේදය වෙන්නේ සත්‍ය ඥානය තුලින්. අපි ඔබට පෙන්නවා මේ භාවනාව තියෙන්නේ අවසාන කොටසේදී සියලු කෙලෙස් නැති වෙනකොට ශුන්්‍යතාවයේ තුලටපත් වෙනකොට නිරෝධ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනයි තියෙන්නේ. ඔතනයි භාවනාව. බුදුන් වහන්සේ විපස්සනා භාවනාව පෙන්වන්නේ නිසයි. බුදුන් වහන්සේ ලෝකෙට හඳුන්වන්නේ විපස්සනා භාවනාව. එහෙනම් ආලාල කාලාම ගාව ඉන්නකොට බුදුන් වහන්සේ භාවනා කළා ඇති වෙන්නේ නිවන් දැක්කේ නැහැ. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ යන්නේ දුෂ්කර සේරම අත්හැරලා දාලා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ සතර පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නේ. භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්නේ. ඒකයි ඇත්ත. ඒකයි ඇත්ත කතාව. සමාජයේ කන පිට ගහගෙන ගිහිලා තියෙනවා කොහොම හරි හේතුවකට මේක වැඩි කාලයක් තියෙන එකක් නැහැ. මේක එක එක සම්ප්‍රදායන් හේතු වෙලා තියෙනවා. මේකට එන්නත් විශේෂම වේදේ Hindu ආගමේ තියෙන එක. මොකද ආරාලකාරාම උද්දකරාම පුත්‍ර Hindu ආගමේ තියෙන දෙකලේ. ඉතින් Hindu ආගමේ තියෙන භාවනාව ගොඩක් වෙලාවට ওই වේදේ තුල තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ අයත් ගොඩක් වෙලාවට තාමත් ඒ පුරාණේ තාමත් නොදන්න අය ඒ බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් කරපුවා කරන අය තමයි සමහර වෙලාවට අද අපිට දකින්න ලැබෙනවා හිර වෙලා ඉන්නවා. නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒක මේ ධර්මයේ තුල හොඳටම පැහැදිලි කරන තැන් ඒවා. මේවා ඊටම වැදගත්. මේවා කෙනෙක් සමහර අයට මේවා ඇත්තටම දැන් නම් ඇත්තටම හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා නම් ඇති කෙනෙකුට ගහන්න පුළුවන් ටක් ගාලා ජාත්‍යන්තර මාධ්‍ය දැන් ඕන තරම් ත්‍රිපිටකේ ගහපු ගමන් එනවා. ගහන්න පුළුවන් බුද්ධ ජාන ත්‍රිපිටකේ කෙලින්ම ගහලා ධම්ම සංගීකරණය කියලා ගහපු ගමන් වැටෙනවා. ඊට පස්සේ 470 කෙනෙක් පිටු ගහන එක වැටෙනවා. ඊට පස්සේ කියවලා බලන්න. එතකොට ඔබට මේක දැන් මේ විනාඩියක්වත් යන්නේ නැහැ. මේ පොත් කඩෙන් ගිහිල්ලා ත්‍රිපිටකයක් ගන්න අවශ්‍යත් නැහැ. ඒ තරම්ම දැන් ශනිකව අතගාව නිවන් දකින්න කෙනාට මේ දේවල් හම්බ වෙලා තියෙනවා. දකින්න ලැබෙනවා ඔබටම. මේ පිටුව ඔබට කියවලා බලන්න පුළුවන්. භාවනා ප්‍රහාණය නෝ ධර්මය කවරහුදයත් ඒ ධර්මය තබ සෙසු කාමාචර රූපාවචර අරූපාවචර ධර්මය කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝය වේදනා සංඛා විඥාන සංඛාර කියන මේ අසංකත ධාතුයේ මොහු භාවනාවෙන් ප්‍රහාණය නොවන ධර්මයෝය කොහොමද ඒක භාවනාවෙන් ප්‍රහාණය නොවන ධර්ම. එතකොට මෙතන පෙන්නන අසංකත ධාතුව කියන්නේ නිවන කියන එක. සියල්ලම එතකොට දැන් සබ්බාස සූත්‍රයේ අපි සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා.
දැන් අපි එහෙමනම් අද කාලේ බොහෝ ගෙවිලා තියෙනවා. ඔබට පැහැදිලිව ඉදිරිපත් කරේ සබ්බවසෝ සූත්‍රය තුල බුදුන් වහන්සේ මනාකොට පැහැදිලිව පෙන්වන කාරණා ධම්මසංගීකරණය උදව් කරගත්තා. ඇත්තටම මේ සියලු සූත්‍ර ටික එකින් එක ඔබට වචනයක් යම්කිසි වචනයක් ගලප ගන්න අවශ්‍ය නම් ධම්මසංගීකරණය අතට ගන්න. ධම්මසංගීකරණය තුල හැම වචනයකටම විග්‍රහයන් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒවා හොඳට ධර්මයට අනුකූලවම තියෙන බවකුත් අපිට පේනවා. ඒක අභිධර්ම පිටකයෙන් එන්නේ. නමුත් අභිධර්ම පිටකයේ තමයි බෙදා දැක්වීම තියෙන්නේ. විභජනයේ තියෙන අභිධර්මයේ තුල. ඉතින් ප ဋ ාණ කරන තියෙනවා. ඉතින් සතර සතිපට්ඨානෙත් වර්ධින කාටවත් හේතුවක් නැහැ කියලා බලන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසාමයි එකපාරටම ඔබ බලයි ඇත්තටම මොකද්ද මේ එන පිළිවෙල. ඉතින් අපි මොකද ඉදිරිපත් කරපු පිළිවෙල? මුලින්ම දර්ශන සමාපත්තිය පෙන්වුවේ. දර්ශනය තමයි දිගටම පෙන්නගෙන ආවේ. ඊට පස්සේ අපි පෙන්නගෙන ආව ශුන්‍යතාවය. ශුන්‍යතාවයේ සමාජයේ ගිලිහිලා තියෙන නිසාම එච්චර පැහැදිලි කරේ. ඊට පස්සේ අපි මේක ආවා අපි සතර සතිපට්ඨානෙ පැහැදිලි කරගෙන. ඇවිල්ලා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒ ටික පොන්දට පැහැදිලි කරගෙන ඇවිල්ලා පටිනිස්සග්ගානුපස්සනාව වැඩියෙන් ඉස්මතු කරලා පෙන්නවා. සමාජයේ ගිලිහිලා රහත්භාවය කියන බොරුවට රහත්භාවය කියන අයට පෙන්වන්න ඕනින්ද ඒක කරේ. ඊට පස්සේ අපි ඒ වෙන් ඇවිල්ලා අපි අන්තිමට ආවේ මේ සූත්‍ර පිටක ටික අරගෙන මේ නිවන මොකද්ද කියන එක පෙන්වන්නේ. ඒ වගේම තමයි නිවන් දකින නිවැරදි මඟ සූත්‍ර පිටකවල තියෙන ආකාරයට ලෝකේ බොරුවක් වෙන්නේ කොහොමද? කොහොමද මේ ලෝකේ මායාවක් උනේ? බොරුවක් උනේ කොහොමද? මේ ආත්මේ බොරුවක් උනේ කොහොමද? පුජ්‍යලයක් නැහැ කියන කතාව මොකද්ද බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන. එහෙනම් සබා දහමේ න්‍යාය කුමක්ද? ඒක පෙන්වන්න තමයි අපි මේ පොත් ටික අතට ගත්තේ. ත්‍රිපිටකයේ අතර ගත්තේ ඒ නිසා. ඒ නිසා ඒකෙන් බැලුවාමත් ඔබට හොඳට පැහැදිලි ප්‍රායෝගිකව අපිට අත්විඳපු කාරණා අපිට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් බුද්ධ වචනේ විදිහට. අපි වචන නෙමෙයි බුද්ධ වචන විදිහට. ඒවය සංගවලා තියෙනවා වැලියට අර සංගවුණු ධර්මයක් ඉස්මතු වෙලා එනවා වගේ සත්‍ය ඉදිරියට එනවා. අපිට මේ ධර්මය අවබෝධය අපි දවසකුත් කිව්වා. අපිට ප්‍රත්‍යක්ෂ අපිට මේක සංගවන්න දෙයක් නැහැ. නමුත් අපි ඔබට ඉදිරිපත් කරන්න ඕනි බුද්ධ වචනයයි. අපි අපේ වචනේත් ඉදිරිපත් කරා දවස් පෙර ඒ මහා සිංහනාදය කියලා පෙන්වනවා. සත්‍යයේ මහා සිංහනාදය කියලා පෙන්වනවා. නමුත් අපි බුද්ධ වචනේට අපි පෙන්නනවා ඒක බුද්ධ වචනේමයි කියලා. ඒ මහා සිංහනාදය අපේ එකක් නෙමෙයි. ලෝකෙට හෙළි කරන්නේ ලෝකෙට මේ මහා සිංහනාදය පවත්වන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ.